समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमोक्खदं धम्मस्सवන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ කෝපනෙය්‍යන කරෝති කෝපං න කුජ්ජති සප්පුරිසෝ කදාචි කුද්ධෝපිසෝ නාවි කරෝති කෝපං තං වේ නරං සමන මාහු ලෝකේ. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණගරුක පින්වතුනි, සත් අසංඛ්‍ය කල්පයක් මනෝ ප්‍රනිධාන පුරා, නව අසංඛ්‍ය කල්පයක් වාග් ප්‍රනිධාන පුරා, සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් කාය ප්‍රනිධාන පුරා සර්වඥන් වහන්සේලා 24 දෙනෙකුගෙන් නියත විවරණ ලබාගෙන මේ භද්‍රකල්පයේ සිව්වැනි තථාගත බුදුරජාණන් වහන්සේ ලෙසින් මහා බෝ බැලදී බුද්ධ රාජ්‍යයට පත්ව ගණනින් අප්‍රමාණ්‍ය වූ සත්වයන්ට නිර්වාණ ශාන්තිය සලසා දුන් ඒ උත්තරීතර වූත් අසහාය වූත් අසම වූත් අසම සම වූත් අපතිලෝ ගුරු අමාමේනී භාග්‍යවත් සර්වඥන් වහන්සේ කෙරෙහි උපදවාගත් බලවත් ශ්‍රද්ධාවෙන් යුක්තව එමෙන්ම සසර දුක කෙලවර කරනා වූ ප්‍රතිපදාව සහිත තථාගත සර්වඥන් වහන්සේ විසින් දේශනා කරන ලද නිර්වාණ ශාන්තිය සලසන සපරියාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය කෙරෙහි අප උපදවාගත් බලවත් ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීමෙන් සසර දුක කෙලවර කරගත් අනන්ත ගුණයන්ගෙන් සමන්වාගත වූ ඒ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කෙරෙහි උපදවාගත් බලවත් ශ්‍රද්ධාවෙන් යුක්තව එමෙන්ම එම ශ්‍රී සද්ධර්මයේ නිර්මලත්වය අද දක්වාම සුරක්ෂිත කිරීමට අනේක විධකම් කටුළු මැද නොයෙක් කැපකිරීම් කරන ලද ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියලුම සංඝ පීතෘවරුන් කෙරෙහි උපදවාගත් ගෞරවාදර භක්තිය කෘතඥපූර්වක ගෞරවයෙන් යුක්තව මේ පින්වතුන් මේ පුන් පොහෝ දිනයේදී බලාපොරොත්තු වන්නේ තමන්ගේ සසර දුක කෙලවර කිරීමට අනුපාදිශේෂ මහා නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීම පිණිස උපනිශ්‍රය වන ඒ තිලෝගුරු සර්වඥන් වහන්සේගේ තථාගත ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කර තම සිත් සතන් වලට එකතු කර ගැනීමට, තම ජීවිතවලට එකතු කර ගැනීමට අද උදෑසන සිට නොයෙකුත් කුසල ධර්මයන්හි යෙදෙන මේ පින්වතුන් මේ මොහොතේදී බෝසතාණන් වහන්සේලාගේ ජීවිතවල නැත්නම් අප සර්වඥන් වහන්සේ පෙර භවයන් වලදී පාරමිතාවන් පුරන කාලයේදී උන්වහන්සේලා පුරුදු පුහුණු කර ගති ගුණාංගයන්, ලක්ෂණයන් ශ්‍රවණය කිරීමෙන් ඒ බෝසතාණන් වහන්සේලා කෙරෙහිත් සර්වඥන් වහන්සේ කෙරෙහිත් ශ්‍රද්ධාව තවදුරටත් වැඩි දියුණු කරගනිමින් ඒ බෝසත් ගුණයන් හැකිපමණ තමන්ගේ ජීවිතවලට එකතු කර ගැනීමට මේ මොහොතේදී මේ පින්වතුන් සූදානම් වෙන්නේ ඒ බෝසත් ගුණයන් ජාතක කතාවක් ඇසුරෙන් ශ්‍රවණය කිරීමටයි. සර්වඥන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවෙසෙන කාලයේදී කෝපයටපත් එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් අනෙකුත් සබ්‍රහ්මචාරීන් වහන්සේලා විසින්, අනෙකුත් භික්ෂූන් වහන්සේලා විසින් සර්වඥන් වහන්සේ ඉදිරියට රැගෙන ආවා. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ ඒ භික්ෂුව අරඹයා ප්‍රකාශ කරනවා අතීතයේදී උතුමන් වහන්සේලා කටු මිටි වලින් පහර කෑවත්, ඒ වගේම තමන්ගේ අත්, පා, කන්, නාසා ආදිය කපලා දැම්මත් ඒ සිදු කරන අය කෙරෙහි කිසිදු වෛරයක්, කෝපයක්, තරහක් ඇති කර නොගෙන ඔවුන්ට මෛත්‍රිය පැතරෙව්වා.
ඉතින් එහෙම තියෙද්දි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයෙහි පැවිදි වෙලා පිළිවෙත් පුරන භික්ෂුවකට මෙවන් වූ කෝප ගැනීම නැත්තම් තරහ ගැනීම සුදුසු නොවන්නක් කියලා ඒ භික්ෂුවට අවවාද කරලා ඒ කෝපී භික්ෂුව අරඹයා ශාන්තිවාදී නම් ජාතකය දේශනා කරන්නට යෙදුණා. අතීතයේදී කසීරට කලාබු නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලයෙහි අපගේ බෝසතාණන් වහන්සේ ඒ රාජ්‍යයෙහි බමුණු කුලයක කුරුන්දක නමින් කුමාරයෙක් වෙලා ඉපදුණා. ඉතින් මේ කුරුන්දක කුමාරයා වැඩිවියට පැමිණිලා තමන්ගේ දෙමව්පියන්ගේ අභාවයෙන් ඒ දෙමව්පියන් සතුව තිබුණු බොහෝ ධනයට උරුමකාරයෙක් බවට පත් වුණා. නමුත් මේ පංචකාමයන්ගේ ආදීනව දැකපු මේ කුරුන්දක කුමාරයා ඒ සැප සම්පත් සියල්ලම දුගී මගී යාචකාදීන් තමන්ගේ හිතමිත්‍රාදීන්ට පරිත්‍යාග කරලා නැත්තම් දන් දීලා තමන් හිමාලයට ගිහිල්ලා ඍෂි ප්‍රවෘජාවෙන් නැත්තම් තපස් පැවිද්දෙන් පැවිද්ද ලබා ගත්තා. පැවිදි වුණා. ඉතින් මෙලෙස හිමාලයේහි තමන්ගේ බණ භාවනා කටයුතු වල යෙදෙන මේ තාපසතුමා නැත්නම් අපගේ බෝසතාණන් වහන්සේ යම් කාලයක ලුණු ඇඹුල් ආදී ආහාර පාන සොයා ගැනීම සඳහා බරණැස් නුවරට පැමිණෙනවා. බරණැස් නුවරට පැමිණිලා අර කලාබු රජුරුවන්ගේ උද්‍යානයක නැත්තම් උයනක තමයි නවාතැන් ගන්නෙ නැත්තම් අතර වෙලා ඉන්නේ. මේ උද්‍යානයේ නතර වෙච්ච මේ තාපසතුමා තමන්ගේ භික්ෂාව හොයාගන්න නැත්තම් ආහාර පාන ආදී සොයාගන්න නගරයේ වීතිවල සැරිසරනවා. නැත්තම් පිණුසිඟා වඩිනවා. මෙන්න මේ කියන පිණ්ඩපාතේ නැත්තම් භික්ෂාව හොයාගෙන යන මේ තාපසතුමා අපේ බෝසතාණන් වහන්සේ ක්‍රමයෙන් මේ කලාබු රජුරුවන්ගේ සෙන්පතිතුමාගේ මාලිගයට නැත්තම් නිවෙසට පැමිණෙනවා. මේ තාපසතුමාගේ සංසිඳුණු ඉරියව් දැකපු ප්‍රසන්නභාවය දැකපු මේ සෙන්පතිතුමා ඒ ගැන පැහැදිලා මේ අපගේ බෝසතාණන් වහන්සේට මේ තාපසතුමාට ආරාධනාවක් කරනවා. ස්වාමීනී ඔබ වහන්සේ දිගටම මගේ නිවසට වඩින්න මගේ මාලිගයට වඩින්න මා සියලුම උපස්ථානයන් ආහාර භික්ෂාවන් ලබා දීම සිද්ධ කරන්නම් කියලා. ඉතින් මේ විදියට සෙන්පතිතුමා මේ තාපසයට උපස්ථාන කටයුතු කරමින් කාලය ගත වෙනකොට මේ කලාබු රජ්ජුරුව බොහොම විනෝදයට කැමති කෙනෙක් දින 7ක් රා බීලා තමන්ගේ පිරිවර සමග නැත්තම් අන්තපුරේ ස්ත්‍රීන් සහ අනෙකුත් බිසෝවරුන් සමග මේ තාපසතුමා නතර වී තිබුණු උද්‍යානයට පැමිණලා ක්‍රීඩා කරනවා නැත්තම් විනෝද වෙනවා. ඒ අතරතුර වෙහෙස හින්දා දැන් බොහොම මත් වෙලා රා බීලා මත් වෙච්ච මේ රජතුමා වෙහෙසත් හින්දා තමන්ගේ එක බිසවුන් වහන්සේ කෙනෙක්ගේ උකුල මත තමන්ගේ හිස තියලා ටිකක් විවේක ගන්නවා. මේ වෙලාවේදී රජතුමා නිින්දට වැටෙනවා. ඉතින් මේ වෙලාවේදී මේ නැටුම්, ගැයුම්, වැයුම් ආදිය කරමින් සිටපු තමන්ගේ අන්තපුර ස්ත්‍රීන් සහ බිසෝවරුන් මේ රජතුමා නිින්දට වැටෙන බව දැකලා ඉතින් මේ නිින්දට වැටෙන රජතුමාට අපගේ නැටුම්, ගැයුම්, වැයුම් වලින් කුමන ප්‍රයෝජනයක්ද කියලා එතනින් පිටත් වෙලා තාපසතුමා හිටියා නුදුරු තැනක ඒ තාපසතුමා වට කරගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න පටන් ගන්නවා. මේ අතරතුර මේ රජතුමා අවදි වෙලා තමන් ළඟ හිටපු බිසවුන් වහන්සේගෙන් අහනවා මගේ පිරිවර නැත්තම් තමන්ගේ ස්ත්‍රීන් අන්තපුර ස්ත්‍රීන් බිසවුන් වහන්සේලා කෝ කියලා. එවිට අර බිසවුන් වහන්සේ කියනවා අර තාපසතුමෙක් ගාව ධර්මයේ ශ්‍රවණය කරන්නට ගියා කියලා. මෙයින් මහත් කෝපයටපත් වෙච්ච මේ රජතුමා තමන්ගේ අසිපත කොපුවෙන් එල්ලීට අරගෙන කඩුව අමෝරාගෙන මේ කියන තාපසයට අද හොඳ පාඩමක් උගන්වනවා. මේ කපටි තාපසයා අද මම නිහඬ කරනවා කියලා කඩුවත් අමෝරාගෙන මේ තාපසයාගේ ගෙල සිඳින්න ඒ තාපසයා ඉන්න පැත්තට දුවගෙන යනවා. ඉතින් මේ බව දැක්ක අනෙකුත් බිසෝන් වහන්සේලා අනෙකුත් අන්තපුර ස්ත්‍රීන් මගදීම මේ කඩුව රජතුමා නතර කළා කඩුව අරගෙන ඒ සිද්ධ වෙන්න ගිය විනාශය එතනින් පොඩ්ඩක් නතර කරනවා. නමුත් කෝපය සංසිඳුනේ නැහැ රජතුමාගේ. තාපසයා ගාවට ඇවිල්ලා අහනවා ඔබ වහන්සේ කුමන වාදීද නැත්නම් කුමන ගුණයක් පුරන කෙනෙක්ද? එවිට මේ තාපසයන් වහන්සේ උත්තර දෙනවා මම ශාන්තිවාදී වෙමි. ඉතින් මේ රජතුමා අහනවා ඒ මොකක්ද? මොකක්ද ඒ වාදේ? රජතුමනි මට මෛත්‍රී කරන අයටත් මට වෛර කරන අයටත් මම එක ලෙස මෛත්‍රිය පතුරවනවා. මෛත්‍රී කරනවා. ඒක නිසා මම ශාන්තිවාදී. මේ වෙලාවේදී රජතුමාගේ කෝපය තවත් වැඩි වෙලා අද මේ කූට තාපසයාගේ ඉවසීම නැත්තම් ශාන්තිය කියලා කියන්නේ ඉවසීම. ඉවසීම අද මම පරීක්ෂා කරලා බලනවා
කියලා තමන්ගේ වදකයට පණිවිඩයක් යවනවා එන්න කියලා. ඉතින් වදකයට රජතුමාගෙන් පණිවිඩයක් ආවහම වදකයා දන්නවා මොනවා හරි වද හිංසාව පමුණුවන්න කියලා. ඒකින්ද රතු පාට රෙදි කඩක් ඇඳගෙන රත්මල් පැළඳගෙන තමන්ගේ පොරවත් අරගෙන අනිකුත් දණ්ඩනයට පාවිච්චි කරන ආයුධත් අරගෙන කාටද අද මම වද හිංසා පමුණුවන්නේ කියලා මේ උයනට පැමිණෙනවා. පැමිණිලා රජතුමාගේ අණ පරිදි රජතුමා අණ කරනවා බඩ පහර 500ක් පිට පහර 500ක් දෑ ලයෙහි පහර 200 ගානෙත් ගහන්න කියලා. ඉතින් ඒ විදිහට මේ වද හිංසා මේ වදකය පමුණුවනවා. ඒ වෙලාවේ ඊට පස්සේ රජතුමා තාපසයා ගාවට පැමිණිලා අහනවා ඔබතුමාගේ ඉවසීම දැන් ඉවත් වුණාද නැත්නම් ඉවසීම අවසන් වුණාද? එවිට මේ තාපසයන් වහන්සේ කියනවා නැහැ රජතුමනි මගේ ඉවසීම අවසන් වුණේ නැහැ. මම මෛත්‍රී කරනවා. මේ වෙලාවේ තවත් කෝපයටපත් වෙච්ච මේ රජතුමා වදකයට අණ කරනවා මේ තාපසයාගේ කකුල් දෙක කපන්න සිඳින්න. ඉතින් මේ වදකයාත් ඒ කියපු පරිදි වද හිංසා පමුණුවලා මේ කකුල් දෙක ශරීරයෙන් වෙන් කරනවා. කපලා දානවා. ඒ වෙලාවේ ආයේ රජතුමා ළඟට ඇවිල්ලා අහනවා ඔබතුමාගේ ඉවසීම දැන් අවසන් වුණාද? තවමත් ඉවසීම ඉතුරු වෙලා තියෙනවද? තාපසයන් වහන්සේ උත්තර දෙනවා රජතුමනි මගේ ඉවසීම කකුල් වල තිබුණා නෙමෙයි. මගේ ඉවසීම අවසන් වුණේ නැහැ. ඉතින් කෝපයටපත් වෙච්ච රජතුමා නැවත අණ කරනවා අත් දෙක සිඳින්න. අත් දෙක කපලා දාන්න. ඉතින් වදකයා ඒ විදිහටම මේ අත් දෙකත් කපලා දානවා. නැවත අහනවා ඔබතුමාගේ ඉවසීම ඉවරද කියලා තාපසයන්ගේ. මගේ ඉවසීම අත්වල නෙමෙයි තිබුණේ රජතුමනි මගේ ඉවසීම අවසන් වුණේ නැහැ. දැන් මේ වෙලාවේ තවත් කෝපයටපත් වෙච්ච මේ රජතුමා නාසය සහ කන් දෙකත් අර විදියට පිළිවෙලින් කපලා වදකයට අණ කරලා සිඳලා දානවා. ඒ වෙලාවේදීත් අහනවා තාපසයාගෙන් ඔබතුමාගේ ඉවසීම අවසන් වුණේ නැද්ද? රජතුමනි මගේ ඉවසීම අත්පාවලවත් කන්නාස්වලවත් තිබුණා නෙමෙයි. මගේ මේ හෘදය වස්තුවේ නැත්නම් මගේ ලේ තමයි මේ ඉවසීම තියෙන්නේ. මේ අහපු රජතුමා උලක් අරගෙන මේ තාපසයාගේ හදවත දක්වා පසාරු වෙන විදියට ඇනලා මීට වඩා කරන්න දෙයක් නැති හින්දා කෝපයෙන්ම නැවත එතනින් පිටත් වෙලා යනවා. ඉතින් මේ සිද්ධිය දිහා බලාගෙන හිටපු සෙන්පතිතුමා බොහොම සංවේගයටපත් වෙලා රජතුමා එතනින් ඉවත් ගියපු සැනින් තාපසයා ගාවට ඇවිල්ලා ඒ අර සිඳලා දාපු නැත්නම් වෙන් කරපු ශරීර කොටස් වෙන වෙනම රෙදි කඩවල වල ඔතලා මේ තාපසයන් වහන්සේගේ ශරීරයේ තිබුණු ලේ ආදිය බොහෝම පිරිසිදු කරලා තාපසයෙන් ඉල්ලීමක් කරනවා තාපසයන් වහන්සේ අපගේ රජතුමා බොහොම කුරිරුයි. ඉතින් ඒ රජතුමා කරපු යම් වදහිංසාවක් ඔබට කරා නම් ඒ වදහිංසා කරේ ඒ රජතුමාගේ. ඒ රජතුමාගේ පෞද්ගලික තරහව කෝපය හින්දායි කළේ. එනිසා ඔබතුමා යම් කිසි වෛරයක් කෝපයක් තරහාවක් තිබෙනවා නම් ඒ රජතුමා කෙරෙහි විතරක් පවත්වන්න. මේ අසරණ රටවැසියා කෙරෙහි ඒ වෛරය කෝපය පතුරවන්න එපා. ඒ වෙලාවේදී තාපසයන් වහන්සේ උත්තර දෙනවා අපගේ බෝසතාණන් වහන්සේ සෙන්පතිතුමනි මගේ අත් පා කන් නාස් ආදී සිනදාපු මේ රජතුමා කෙරෙහිත් මගේ කිසිම වෛරයක් නැහැ. ක්‍රෝධයක් තරහාවක් නැහැ. මම මෛත්‍රී කරනවා ඒ රජතුමාට. නිදුක් නිරෝගී චිරජීවනයේම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙම මෛත්‍රී කරන මට අනිකුත් රටවැසියන්ට කෝප කිරීම ගැන කුමක්ද ප්‍රයෝජනයක්? කවර ප්‍රයෝජනයක්ද? ඉතින් මෙහෙම කියපු තාපසයන් වහන්සේ ඒ දවස තුලම කාලක්‍රියා කරනවා. ජීවිතෙන් සමුගන්නවා. මේ රජතුමා මේ තාපසයාගේ දෘශ්‍යපතයෙන් ඉවත් වෙනකොටම මේ උයනේ සීමාවට එනකොටම හරියට නිකන් සලුවකින් වෙලා ගන්නවා වගේ හාත්පසින්ම වට කරනවා වගේ ගිනි දැල් මතුවෙලා මේ රජතුමා කලාබු රජුරුව වට කරගෙන අවීචි මහනිරයට ඇදගෙන යනවා. ඉතින් මෙන්න මේ කියන විදියට මේ ජාතක කතාව අවසන් කරපු භාග්‍යවතුන් වහන්සේ පවසනවර කෝපී භික්ෂුව ආරම්භය එකල මේ අවීචි මහ නරකයට යන්න තරම් අකුසල කර්මයක් රැස් කරගත්තේ අද කාලේ මේ සම්බුද්ධ ශාසනය පැවිදිලා ඉන්න මේ දෙව්දත් තෙරුන්මයි. ඒ අතීත කතාවෙහි සෙන්පතිතුමා විදියට ඉපදිලා හිටියේ මේ ශාසනය පැවිදි වෙච්ච මේ සැරියුත් තෙරුන් වහන්සේමයි. එදවස ශාන්තිවාදී තාපසයා වුණේ මේ ලෞතර බුද්ධත්වයට පැමිණි තමන් වහන්සේ බව කියලා මේ ශාන්තිවාදී ජාතකය මෙතනින් අවසන් කරනවා. ඉතින් පින්වතුනි මේ ජාතක කතාව දිහා බැලුවහම අපට තේරුම් ගන්න පුළුවන් කාරණය මේ ශාන්තිවාදී තාපසයා මේ කෙලෙස් දුරු කරලා හිටපු භවයක් නෙමෙයි. කෙලෙස් කිසිවක් ප්‍රහීන කරපු භවයක් නෙමෙයි.
ඉතින් සාමාන්‍ය පෘථග්ජන මට්ටමේ හිටපු යම් භාවනා අත්දැකීම් හින්දා කෙලෙස් යටපත් කිරීමක් තිබෙන්නට පුළුවන්. නමුත් ජාතක කතාවේ එහෙම සඳහනක් වෙලා නැහැ. ඉතින් කෙලෙස් දුරු නොකරපු බව ස්ථිරයි. මොකද බෝසතාණන් වහන්සේ කෙනෙක් නිසා. ඉතින් කෙලෙස් දුරු නොකරපු පෘථග්ජන භාවයේ ඉන්න මේ ශාන්තිවාදී තාපසයාගේ ඉවසීමේ තරම අපට හිතා ගන්නවත් බෑ. තමන්ගේ අතපය කපලා කන් නාස් ආදී සිඳලා දාද්දී එකදු වෛර සිතවිල්ලක් මේ සිත් సంతානයේ ඇති වුණේ නැහැ. ඒ රජු කෙරෙහි කිසිදු අල්ප මාත්‍රක වූ වෛරයක් කෝපයක් ඇති කරගත්තේ නැහැ. ඉතින් මේ කෙලෙස් දුරු නොකරපු බෝසතාණන් වහන්සේගේ ඉවසීම මේ ආකාරයෙන් නම් සියලු කෙලෙසුන් නැසලා සම්බුද්ධත්වයට පත් වුණු සර්වඥන් වහන්සේගේ ඉවසීම ගැන කවර කතාද? ඉතින් ඒ ඉවසීම ගැන අපට සිතා ගන්නවත් බැහැ. ඉතින් අපි බලන්න ඕන මේ පෘථග්ජන භාවයේ හිටපු බෝසතාණන් වහන්සේ මෙච්චර ඉවසීමක් පුරුදු කරනවා තමන්ගේ මේ කියන කන්ති පාරමිතාව නැත්නම් ඉවසීමේ පාරමිතාව පුරන්නට. දස පාරමිතාවන් වලින් සීල පාරමිතා, දාන පාරමිතා, සීල පාරමිතා, නෙක්ඛම්ම පාරමිතා, ප්‍රඥා පාරමිතා, විරිය පාරමිතා, කන්ති පාරමිතාව කියලා 6 වෙනුවට තියෙන මේ ඉවසීමේ පාරමිතාව පුරන්නටම වෙනවා. යම් කිසි කෙනෙක් නිවන් දකින්නට බලාපොරොත්තු වෙනවා නම්. ඉතින් මේ ඉවසීම කියන එක අපට පේනවා සාමාන්‍ය මනුෂ්‍ය පත ඉක්මවල යන බෝසත් ගති ගුණයක්. නැත්තම් නිවන පිණිස ඍජුවම හේතු වන බෝසත් ගති ගුණයක්. පාරමිතාව. ඉතින් මේ කියන යම් කිසි කෙනෙක් අපි හැමෝගෙම බලාපොරොත්තුව කවදා හෝ නිවන් දකින්න. ඒක ශ්‍රාවක බෝධියෙන් වෙන්න පුළුවන්, පච්චේක බෝධියෙන් වෙන්න පුළුවන්, සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා වෙන්න පුළුවන්. ඉතින් කවුරු කොහොම ප්‍රාර්ථනා කරත් අවසන් බලාපොරොත්තු නිවන් දකින්න නම් මෙන්න මේ කියන ඉවසීම පාරමිතාවක් විදියට දස පාරමිතාවක්, උපපාරමිතාවක්, පරමත්ත පාරමිතාවක් විදියට අනිවාර්යයෙන්ම පුරලා ඒ පාරමිතාව සම්පූර්ණ කරන්නට ඕන. ඒකින්ද මේ බෝසත් ලක්ෂණයක් වෙන මේ පාරමිතාව ඉවසීම අපි අනිවාර්යයෙන්ම පුරුදු පුහුණු කරන්න ඕන අපිට හැකි මට්ටමකින්. ඒ කන්ති පාරමිතාව නැත්තම් ඉවසීම පුරුදු පුහුණු කරන්නේ නැතුව මේ කියන නිර්වාණය අවබෝධ කිරීම සිදු කරගැනීම සිදු කළ නොහැකි දෙයක්. ඉතින් ඒකින්ද අපි බලාපොරොත්තු වෙන්න ඕන මෙන්න මේ කියන ඉවසීම පුළුවන් විදියට අපේ ජීවිතවල පුරුදු පුහුණු කරන්න, දියුණු කරගන්න. මොකද මේ ඉවසීම ගැන භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයක තියෙන ඊකට දීපු ඉඩකඩ බොහොම වැඩි. අපි දන්නවා දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල අපේ සම්බුද්ධ ශාසනය වගේ ප්‍රාතිමෝක්ෂය උදෙසද්දී දීර්ඝව මේ ශික්ෂාපද උදෙසීමක් කෙරෙන්නේ නැහැ. උන්වහන්සේලාගේ ශාසනවල දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල දෙසන්නේ ඕවාද ප්‍රාතිමෝක්ෂය නැත්තම් ගාථා 3ක්. බුදුරජාණන් වහන්සේ වෙත රැස් වුණු භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය ලෙස ගාථා 3ක් දේශනා කරනවා. ඒකම තමයි මේ සියල්ලන්ටම පොහොය කිරීම නැත්තම් උපෝසතය වෙන්නේ. ඉතින් මේ ගාථා 3 දෙවෙනි ගාථාව තමයි කන්ති පරමං තපෝ තිතික්ඛා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා. නහි පබ්බජිතෝ පරූපඝාති සමනෝ හෝති පරං විහෙට්ටයන්තු. එහිදී මේකේ අදහස කෙටි තේරුම ගත්තොත් මේ ඉවසීම කියන එක තමයි මේ උතුම්ම තපස් ගුණය නැත්නම් ශ්‍රමණ ගුණය, පැවිදි ගුණය. සියලුම බුදුරජාණන් වහන්සේලා නිවන උතුම් කොට සලකනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් පරූපඝාති පරපණ නසනවා නම්, ඒ වගේම කෝප වෙනවා නම්, අනුත් අය වෙහෙසටපත් කරනවා නම්, ඒ කෙනා ශ්‍රමණයෙක් පැවිද්දෙක් වෙන්නේ නැහැ. මේක තමයි මේ දෙවෙනි ගාථාවේ කෙටි තේරුම. ඉතින් මේ ඕවාද ප්‍රාතිමෝක්ෂයට පවා බුදුරජාණන් වහන්සේලා ඇතුළත් කරන මේ අපගේ බුදුරජාණන් වහන්සේ පවා අවුරුදු 20ක් වෙනකම් ප්‍රාතිමෝක්ෂය උපෝසතය කිරීම වෙනුවෙන්, පොහොය කිරීම වෙනුවෙන් පණවන්නට පෙර උන්වහන්සේත් මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය තමයි දේශනා කරේ. ඉතින් ඒකින්ද මේ ඕවාද ප්‍රාතිමෝක්ෂයේ තිබෙන මේ ගාථාවටත් ඉවසීම කියන එක දැඩි ලෙස අවවාදයක් විදිහට මේ තමන්ගේ ශ්‍රාවකයන්ට ඉදිරිපත් කරන්නේ මේකේ තියෙන වැදගත්කම හින්දා. ඉවසීම කියන එක පැවිද්දට අත්‍යවශ්‍ය අංගයක්. ඒක මොන ආකාරයෙන් වෙන්න පුළුවන්? ඒ ඉවසීම හැම ලෙසකින්ම පුරුදු පුහුණු කරන්න ඕන ශ්‍රමණයෙක් නම්, පැවිද්දෙක් නම්. ඉතින් ඒකින්ද මේ ඉවසීම කියන එකේ වටිනකම අපි තේරුම් ගන්න ඕන මේ සම්බුද්ධ ශාසනයක ඉන්න ශ්‍රාවකයන් විදියට. මේ ඉවසීම ගැන කතා කරනකොට මං මාතෘකා කරන්නට යෙදුණු ගාථාවත් මේ ජාතක පාළියේම සඳහන් වෙන ගාථාවක්.
යෝ කෝපනේයන කරෝති කෝපං න කුජ්ජති සප්පුරිසෝ කදාචි කුද්ධෝපිසෝ නාවි කරේය කෝපං තං වේ නරං සමනමාහු ලෝකේ. ඒ කියන්නේ සත්පුරුෂයන් වහන්සේලා කෝප ගන්නෙ නැහැ. කෝප විය යුතු තැන්වලත් කෝප ගන්නෙ නැහැ. ඒ කෝපයක් බැරි වෙලාවත් මනසට ආවොත් හිතට ආවොත් ඒක කිසි විටකත් වචන වලින්වත් තමන්ගේ ක්‍රියා වලින්වත් එළියට ප්‍රකාශ කරන්නේ නැහැ. පරුෂ වචනයක් පාවිච්චි කරන්නේ නැහැ. තමන් ඒක ඇතුළතින්ම සංසිඳවා ගන්නවා. ඒකින්ද මේ කෝප විය යුතු තැනකත් කෝප නොවෙන්නා වූ මේ සත්පුරුෂයාට මනුෂ්‍යයාට ශ්‍රමණයා නැත්තම් පැවිද්දා කියලා ලෝකේ විවහාර කරනවා කියන එකයි මේ ගාථාවේ කෙටි තේරුම. ඉතින් මේකෙදි බලන්න මේකෙදි පැහැදිලි වෙනවා මේ ශ්‍රමණයා නැත්තම් පැවිද්දෙක් කියන කෙනෙකුට මේ ඉවසීම කියන්නේ කොච්චර අදාළ දෙයක්ද අත්‍යවශ්‍ය දෙයක්ද කියලා. පැවිද්දෙකුට විතරක් නෙමෙයි අපි සම්බුද්ධ ශාසනයක නිවන් ප්‍රාර්ථනා කරගෙන පිළිවෙත් පුරන ඕනම ශ්‍රාවකෙක් ගිහි වේවා පැවිදිව හෝ වේවා මේ ඉවසීම කියන එක තථාගතයන් වහන්සේගේ අනුශාසනයක් අවවාදයක් පුරුදු පුහුණු කළ යුතු ගුණාංගයක් පිරිය යුතු පාරමිතාවක් මනුෂ්‍ය පත ඉක්මවා යන බෝසත් ගති ගුණයක්. ඉතින් මේ ඉවසීම ගැන කතා කරද්දී අපට මේ ශාසනයේ අමතක කරන්න බැරි චරිතයක් තියෙනවා. ඒ තමයි ඉවසීමෙන් අග්‍රස්ථානයට පත් වුණු සුණාපරන්ත දේශයේ පුන්න මහරහතන් වහන්සේ. ඉතින් මේ පුන්න තෙරුන් වහන්සේ එක දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා වස් කාලයකට පෙර බුදුරජාණන් වහන්සේ සමග පිළිසඳරක යෙදෙනවා. එහිදී තථාගතයන් වහන්සේ අහනවා පුන්නය වස් කාලයට ඔබ කොහෙද වඩින්නේ? කොහෙද වස් වාසය කරන්න අරමුණු කරගෙන ඉන්නේ, හිතාගෙන ඉන්නේ? ඒ වෙලාවේදී පුන්න තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට උත්තර දෙනවා ස්වාමීනි මම සුණාපරන්ත දේශයට යන්න ඉන්නේ වස් කාලය සඳහා. සුණාපරන්ත දේශය කියන්නේ බොහෝම රෞද්‍ර කුරීරු මනින් කෝපයට පත්වෙන නොයෙකුත් වදහිංසා මිනිස්සුන්ට පමුණුවන බොහෝම සැර පරුෂ කොට්ටාශයක් මිනිසුන් ජීවත් වෙච්ච ප්‍රදේශයක්. ඉතින් ඒක භාග්‍යවතුන් වහන්සේත් දන්නවා බොහොම ප්‍රසිද්ධ කාරණයක්. සුණාපරන්ත දේශයේ ඉන්න මිනිසයන් බොහොම හිංසාකාරී කියලා. බොහොම රෞද්‍ර අය කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කාරණේ දැනගෙන අහනවා පුන්නය ඔබ දන්නවද මේ මිනිස්සු හරි රෞද්‍රයි ඒ සුණාපරන්ත දේශයේ ඉන්න? ඒ ගියාට පස්සේ ඔබ පිණ්ඩපාතේ වඩිද්දී අනෙකුත් කටයුතු කරද්දී ඔබට වචනයෙන් බැනවදීවි. පරුෂ වචනයෙන් කතා කරાવી. එතකොට ඔබ මොකද කරන්නේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔවුන් මට වචනයෙන් බැන්නට මට අතින් පයින් ගහන්න ආවේ නෑනේ. ඒකින්ද ඔවුන් ඒකාන්තයෙන්ම යහපත් කියලා මම ඔවුන් කෙරෙහි මෛත්‍රිය පතුරවනවා. නැත්තම් කෝප ගන්නෙ නැහැ. ඉතින් පුණ්‍ය ඔවුන් අතින් පයින් පහර දෙන්න ආවොත් ඔබ මොකද හිතන්නේ? භාග්‍යවතුන් වහන්සේ ස්වාමීනි ඔවුන් මට අතින් පයින් පහර දුන්නට මට කැට කැබලි යුතු නැත්නම් ගල් කැබලි වලින් නොයෙකුත් කැබලි වලින් පහර දුන්නේ නැහැනේ. ඒකින්ද ඔවුන් ඒකාන්තයෙන්ම යහපත් කියලා මම ඔවුන්ට මෛත්‍රී කරනවා. පුණ්‍ය ඔවුන් ඔබට කැට කැබලි වලින් පහර දුන්නොත් ඔබ මොකද හිතන්නේ? ඔබ මොකද කරන්නේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔවුන් මට දණු මුගුරු වලින් පහර දුන්නේ නැහැනේ. ඒකින්ද ඔවුන් ඒකාන්තයෙන්ම යහපත් කියලා මම ඔවුන්ට මෛත්‍රී කරනවා. එතනින් එහාටත් ගිහිල්ලා දණු මුගුරු වලින් ඔබට පහර දුන්නොත් මොකද ඔබ කරන්නේ? ස්වාමීනි ඔවුන් මට සැත් වලින් නැත්තම් තියුණු ආයුධ වලින් පහර දුන්නේ නැහැනේ. මට තුවාල කරේ නැහැනේ. ඒකින්ද ඔවුන් ඒකාන්තයෙන් යහපත් කියලා හිතලා මම ඔවුන් කෙරෙහි මෛත්‍රිය පතුරවනවා, තරහ ගන්නෙ නැහැ, වෛරයක් ඇති කරගන්නේ නැහැ. පුණ්‍ය ඔවුන් තියුණු සැත් ගෙනෙල්ලා, තියුණු ආයුධ ගෙනෙල්ලා ඔබව මරණයට පත් කරයි තුවාල කළා. එතකොට ඔබ මොකද හිතන්නේ? මරණයට පත් වෙන වෙලාවේ ඔබට ඔවුන්ට මෛත්‍රී කරන්න පුළුවන් වෙයිද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච සමහර ස්වාමීන් වහන්සේලා මේ ශරීරය ගැන කලකිරිලා, මේ ජීවිතය ගැන කලකිරිලා කුලියට මරණයට පත් කරන හේවායින් නැත්තම් කුලියට මිනි මරන්නන් හොයනවා, වෙහෙසට පත් වෙනවා. මේ ශරීරයෙන් මේ ජීවිතයෙන් මිදෙන්නට ඕන කියලා. ඉතින් එහෙම වෙහෙසක් නොමැතිව මට ඔවුන් නොමිලයේම නැත්තම් මට කිසි වෙහෙසක් නැතුවම ඔවුන් මාව මරණයට පත් කරා කියලා මම ඔවුන්ට මරණයට පත් වෙන වෙලාවෙත් මම ඔවුන්ට මෛත්‍රී කරනවා, වෛරයක් ඇති කරගන්නේ නැහැ. සාදු සාදු පුන්න ඔබට සුණාපරන්ත දේශය ගැලපෙනවා කියලා අවවාද කරලා ඒ අදහස අනුමත කරලා අවසර දෙනවා සුණාපරන්ත දේශයට වස් කාලය සඳහා වැඩම කරන්න. ඉතින් මේ පුන්න තෙරුන් වහන්සේ වස් කාලයට යද්දී රහත් වෙලා හිටියේ නැහැ. කෙලෙසුන් අසලා තිබුණේ නැහැ සම්පූර්ණයෙන්ම. උන්වහන්සේ රහත් භාවයට පත් වෙන්න කලිනුයි මේ ඉවසීම ගැන පුරුදු පුහුණු කරන්න සුණාපරන්ත දේශයට යන්නේ. රහත් වෙච්ච රහතන් වහන්සේ කෙනෙක් නම් මේක අපිට එකඟ වෙන්න පුළුවන්, අනුමත කරන්න පුළුවන්. මොකද රහතන් වහන්සේගේ ඉවසීම කෙලෙස් නැසලා තියෙන හින්දා, උත්කෘෂ්ඨ අවස්ථාවක තියෙන හින්දා. නමුත් උන්වහන්සේ මේ රහත් භාවයට පත් වෙලා නැහැ.
උන්වහන්සේ යන්නේ රහත් නොවි මේ ඉවසනවා කියන අදිෂ්ඨානය. ඉතින් උන්වහන්සේ මේ රහත් නොවීම සුණාපරන්ත දේශයට ගිහිල්ලා උන්වහන්සේ වස් කාලයක් එහි ගත කරලා 500 දෙනෙකුට එහි ධර්මාවබෝධය ඇති කරවනවා. නැත්තම් නිර්වාණ ශාන්තිය සලසලා දෙනවා. ඒ වගේම උන්වහන්සේ ත්‍රිවිද්‍යා සහිතව රහත් භාවයට පත් වෙලා ඒ වස් කාලය තුලදීම පිරිනිවන් පානවා. ඉතින් මේ බව අසන් ලැබෙන අනෙකුත් භික්ෂුන් වහන්සේලාට. ඉතින් ඒ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි කුඩා අවවාදයක් ලබාගත් මේ පුන්න තෙරුන් වහන්සේ ගිහිල්ලා සුණාපරන්ත දේශයේදී පිරිනිවන් මේ අපවත් වුණා. ඉතින් උන්වහන්සේ ගතිය නැත්තම් භවය කොහෙද උන්වහන්සේ නැවත ඉපදුනේ කියලා අදහස් අහනවා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ උත්තර දෙනවා මහණෙනි පුන්න බොහොම පණ්ඩිතයි. බොහොම නුවණ අධිකයි. උන්වහන්සේ ධර්මය සඳහාවත් කමඨහන් විමසීමටවත් මට වෙහෙසක් ඇති කරේ නැහැ. කෙටි ධර්ම අවවාදයකින් මේ නවලෝකෝත්තර ධර්මය පුරුදු පුහුණු කරලා එහිම පිරිනිවීමටපත් වුණා කියලා අනිත් භික්ෂුන් වහන්සේලාට පවසනවා. ඉතින් මේකෙන් අපට ගන්න පුළුවන් ආදර්ශය බලන්න පැවිද්දෙකුට කොච්චර දුරට ඉවසීම පුරුදු පුහුණු කරන්න ඕනද කියන්නේ. ඉතින් ඒ වගේ ශ්‍රාවකයෝ මේ සම්බුද්ධ ශාසනයේ හිටියා. Taman ඉවසනවා වගේ නෙමෙයි ඒ වගේම අන්‍යයන්ටත් ඒ කියන්නේ 500 දෙනෙකුට අර රෞද්‍ර මිනිසුන් අතර හිටපු 500 දෙනෙකුට ධර්මාවබෝධය කරලා නිර්වාණ ශාන්තිය අත් කරලා දුන්නා. ඉතින් මේක ඉවසන කෙනෙකුට Tamanගේ ඉවසීමෙන් හින්දා Tamanටත් අන්‍යයන්ටත් බොහෝ යහපතක් ඇති කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ කියන ඉවසීම ගැන කතා කරද්දී බුදුරන් වහන්සේ පෙන්නනවා මේ ඉවසීම තුලින් ලැබෙන ආනිසංසත් නොඉවසීමෙන් නැත්තම් වෛර කෝප කිරීමෙන් ලැබෙනා වූ ආදීනව. ඉතින් මෙතනදී අක්ඛන්තික සූත්‍රයේ සඳහන් වෙනවා පංචමේ භික්කවේ ආදීනව අක්ඛන්තිය කතමේ පංච බහුනෝ ජනස්ස අප්පියෝ හෝති අමනාපෝ වේර බහුලෝච හෝති වජ්ජ බහුලෝච සම්මූල් හෝ කාලං කරෝති කායස්ස භේදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාතන් නිරයන් උප්පජ්ජති. ඒ කියන්නේ මෙන්න මේ කියන නොයිවසීම නැත්තම් කෝප ගැනීම කියන එක නිතර නිතර කරන කෙනාට මිනිස්සු අප්‍රිය වෙනවා, අමනාප වෙනවා, ඇසුරු කරන්නට මැලි වෙනවා. එයාව ඇසුරෙන් අයින් කරනවා. මේක මෙන්න මේකෙන් නිතර නිතර ගැටෙන නැත්තම් කෝප කරන කෙනෙකුට ලැබෙන ආදීනවයක් මේ භවය තුලදීම, මේ ජීවිතය තුලදීම. ඒක බොහොම නරක ආදීනවයක්. තමන්ට ඇසුරු කරන්නට තියෙන හොඳ සත්පුරුෂ තමන්ගෙන් ඈත් වෙනවා. ඒ වගේම දෙවෙනි එක තමයි වේර බහුලෝච හෝති. නිතරම ගැටීමෙන් ඉන්නේ. අපි කියන්නේ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කියලා. මෙන්න මේ විදිහට මොනවා වුණත් සමහරලාට සවිඥානික දේවල් එක්ක විතරක් නෙමෙයි අවිඥානික දේවල් එක්ක පවා අස්ථානගත කෝපය ඇති කරගන්නවා. නිතරම ගැටීමෙන් ඉන්නේ. කෙනෙකුට ඇසුරු කරන්න බයයි. හැම දේ එක්කම ගැටෙනවා, කෝප ගන්නවා. මේක තමයි මේ දෙවෙනි ආදීනව. තුන්වෙනි ආදීනවේ තමයි වජ්ජ බහුලෝච හෝති. නිතරම මේ කෙනාට නොයෙක් දේවල් අමතක වෙනවා. අතපසු වෙනවා. Taman කළ යුතු වැඩ කාර්යයන් නොයෙකුත් අතපසු වීම වෙනවා, අමතක වීම වෙනවා. නොයෙකුත් වැරදි සමාතින් සිද්ධ වෙනවා. ඒ මොකද තමන්ගේ හිත එකඟ බවක් නැහැ. නිතරම ගැටීමෙන් ඉන්නේ, නිතරම කෝපෙන් ඉන්නේ. ඒක හින්දා නොයෙකුත් වැරදි සිද්ධ වෙන හින්දා එයාගේ ජීවිතයත් ඒක අසාර්ථක වෙන්න බලපානවා. නිතරම වැරදි එයාගේ අතින් සිද්ධ වෙනවා. නොයෙක් දේවල් අමතක වෙනවා. සමාජයෙන් අපවාදයට, තමන්ගේ රැකියා ස්ථාන වලින්, නිවසේ කටයුතු වලින් නොයෙක් අපවාදයන්ට, චෝදනා වලට පත් වෙනවා මේ වැරදි බහුලකම හින්දා. ඒ වගේ සම්මුහුල්ලෝ කාලං කරෝති. ඒ කියන්නේ සිහි මුලාවක් ඇතුව තමයි මෙයා මරණයටපත් වෙන්නේ. හොඳ සිහියකින් නෙමෙයි. සිහි මුලාවක් මරණයටපත් වෙනවා වගේම පස්වෙනි ආදීනවේ තමයි කය බිඳීමෙන් මරණයටපත් වෙලා මෙයාගේ භවය හොඳ සුගතියක වෙන්නේ නැහැ. එයාගේ භවය නැත්තම් නැවත ප්‍රතිසන්දියක් ගන්නෙ අපාය දුගතියක නිරයක වගේ බොහොම අහේතුක නැත්තම් දුගතියක දුර්ගති අනිෂ්ට විපාක තියෙන තැනක. ඉතින් මෙන්න මේ කියන ආදීනව පහ කල්පනා කරලා බලන්න. අපි ඉවසන්නේ නැත්තම් අපි නිතරම ගැටෙනවා නම් මෙන්න මේ කියන ආදීනවත් අපි පසුපස්සේ එනවා අපේ ජීවිතවලට මේවා එකතු වෙනවා. අපිට ඒව විඳින්නට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේකේ අනිත් පැත්තත් ආනිසංස පහකුත් පෙන්වනවා මේකේ අනිත් පැත්ත විදියට. ඒ කියන්නේ බොහෝ මිනිසුන්ට ප්‍රිය වෙනවා. ඒ වගේම නිතරම බොහොම මෛත්‍රියෙන් සංසිඳුණු මනසින් යුක්තව ඉන්නවා. ඒ වගේම වැරදි අතපසු වීම, අමතක වීම ආදී බොහෝ අඩු වෙනවා. ඒ වගේම සිහිය ඇතුව කාලක්‍රියා කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම කය බිඳීමෙන් මරණයටපත් වෙලා ඔහු සුගතියක උත්පත්තිය ප්‍රතිසන්දිය ලබා ගන්නවා. මෙන්න මේ කියන
ආදීනවයන් හා ආනිසංසයන් අපි කල්පනා කරගන්න ඕන අපේ මේ ඉවසීම අනුව අපේ ජීවිතයට ලැබෙන ප්‍රතිඵල ප්‍රයෝජනයන්. ඉතින් මේ ඉවසීම කියලා කිව්වට මේ ශාසනයක පිළිවෙතක් පුරන නිර්වාණ ප්‍රතිපදාවක යෙදෙන අපි මේ ඉවසීම කියන එක පුරුදු පුහුණු කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඉවසනවා කියලා හැමදේම ඉවසන්න ඕන කියලා මේ ශාසනයේ ප්‍රතිපදාවක් පැනවෙන්නේ නැහැ. ඒතකොට අපි බලන්න ඕන ඉවසනවා කියලා මොන මට්ටමින්ද මොන දක්වාද අපි ඉවසන්න ඕන කියලා. එතකොට ඉවසිය යුතු දේවල් තියෙනවා ඉවසන්නේ නැතුව ඒ දේවල් වලට වෙනත් ප්‍රතිකර්මයන් කළ යුතු අවස්ථා තියෙනවා. උදාහරණ ලෙස සබ්බාසව සූත්‍රයේදී සඳහන් වෙනවා අත්තිභික්කවේ ආසවා දස්සනා පහතබ්බා අත්තිආසවා සංවරා පහතබ්බා අත්තිආසවා පටිසේවනා පහතබ්බා අත්තිආසවා අධිවාසනා පහතබ්බා අත්තිආසවා පරිවර්ජනා පහතබ්බා අත්තිආසවා විනෝදනා පහතබ්බා අත්තිආසවා භාවනා පහතබ්බා. මෙන්න මේ කියන ආශ්‍රවයන් සියලු ආශ්‍රවයන් ෂය කරන්න ඕන දුරු කරන්න ඕන යටපත් කරන්න ඕන විදි 7ක් දේශනා කරන සබ්බාස සූත්‍රයේදී. පළවෙනි එක තමයි දස්සන කියලා කියන්නේ සෝවාන් මාර්ග ඥාණයටම තව නමක්. ඒතර සෝවාන් මාර්ග ඥාණයෙන් දුරු කරන්න ඕන දිට්ඨි විචිකිච්ඡා කියන අකුසලයන් දෙක. ඒක වෙන ක්‍රමයකින් දුරු කරන්න බෑ. අනිවාර්යයෙන්ම සෝවාන් මාර්ග ඥාණය උපදවාගත යුතුමයි මේ දිට්ඨිය සහ විචිකිච්ඡාව දුරු කරගන්න. ඒක තමයි දස්සනා පහතබ්බා කියලා කියන්නේ. ඒතර සංවරා පහතබ්බා කියලා කියන්නේ සාමාන්‍ය සංවරය, සීල සංවරය, ඒ වගේම සති සංවරය, සීල සංවරය, ඥාන සංවරය, කාන්ති සංවරය සහ විරිය සංවරය කියලා අදහස් පහක් තියෙනවා. කාරණා පහක් තියෙනවා, බෙදීම් පහක් තියෙනවා. ඉතින් මෙතන සීල සංවරය කියන්නේ මේ ප්‍රාතිමෝක්ෂ ශීලය, සති සංවරය කියන්නේ ඉන්ද්‍රිය සංවරභාවය, ඥාන සංවරය කියන්නේ මේ සුතමය ඥානෙන් නැත්තම් නොඑක් දහම් කරුණු අහලා ප්‍රඥාව උපදවාගෙන සිදුවන සංවරය, කාන්ති සංවරය කියන්නේ මේ සීත උෂ්ණ මැසි මදුරු උවදුරු ආදී ඉවසීමේ සංවරය, විරිය සංවරය කියන්නේ කාම විතර්ක ආදී ආවට පස්සේ තමන්ගේ සිත සංවර කර ගැනීම. නමුත් මෙතන සබ්බාසව සූත්‍රයේදී සංවරා පහතබ්බා කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය සංවරයට. නැත්තම් දෙවෙනියට කියපු සති සංවරය. ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. තුන්වෙනියට තියෙන්නේ පටිසේවනා පහතබ්බා. ඒ කියන්නේ ඒවා භාවිතා කරන ගමන් ප්‍රත්‍යවේක්ෂා කරමින් භාවිතා කරමින් ඒවා ආශ්‍රව දුරු කරන්න ඕන. අපි පාවිච්චි කරන පැවිද්දෙකුන් නම් මේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ආදී සිව්පසයන් පරිභෝග කරද්දී ප්‍රත්‍යවේක්ෂා කරමින් ඒවා සම්බන්ධයෙන් ඇතිවන්නා වූ ආශ්‍රවයන් අපිට දුරු කරගන්නට පුළුවන්. ඊට පස්සේ හතරවෙනි කාරණය තමයි අදිවාසනා පහතබ්බා. අදිවාසනා පහතබ්බා කියන්නේ මේ සීතෙන්, උෂ්ණයෙන්, මැසි මදුරු උවදුරු වලින්, වැස්සෙන්, අවුවෙන් මෙන්න මේ කියන පීඩාවන් ඉවසීමෙන් අපි දුරු කරන්න ඕන. ඉවසීමෙන් ඒවා සම්බන්ධව ඇති වෙන ආශ්‍රවයන් දුරු කරගන්න ඕන. වෙන ක්‍රමයක් නැහැ. ඒකින්ද මේ ඉවසීම කියන එක ගැලපෙන්නේ මෙන්න මෙතෙන්ටයි. අදිවාසනා පහතබ්බා. ඒ වගේම ඊළඟ කාරණේ තමයි පරිවර්ජනා පහතබ්බා. ඒ කියන්නේ දුරු කරන්න ඕන. නොඑක් ඝෝර විෂ සහිත සර්පයන්, නැත්තම් වනමුර්ගයන්, නැත්තම් තමන්ගේ සීලයට හානිදායක තැන්, ඒ වගේම පුද්ගලයන් දුරු කරන්න ඕන. පරිවර්ජනා පහතබ්බා. ඊට පස්සේ තියෙනවා විනෝදනා පහතබ්බා. ඒ කියන්නේ පරිවර්ජනා පහතබ්බා ඊට පස්සේ විනෝදනා පහතබ්බා කියන්නේ දුරු කිරීමෙන්. පරිවර්ජනා පහතබ්බා කියන්නේ අතර මග හැරීමෙන්. මග හැරලා මේ ඒ දේවල් වලින් ආශ්‍රවයන් දුරු කරන්න ඕන. විනෝදනා පහතබ්බා කියන්නේ දුරු කරන්න ඕන. ඒ කියන්නේ සමහර වෙලාවට අපේ සිතට ඇති වෙනවා කාම විතර්ක ආදී නැත්තම් ද්වේෂ විතර්ක ආදී ඊර්ෂ්‍යාවන්, ක්‍රෝධයන් ආදී බොහෝ අකුසල් විතර්ක එනවා. ඒවා ඉවස ඉන්න දෙයක් නැහැ. ඒවට තියෙන ක්‍රමය තමයි විනෝදනය. ඒවා දුරු කරන්න ඕන. වෙනත් කුසල මනසිකාරයක හිත යොදවලා, මෛත්‍රිය ආදී කමඨහන් වල යොදවලා, අසුභය ආදී කමඨහන් වල යොදවලා මෙන්න මේ කියන ඇතිවෙච්ච කාම විතර්කය, ද්වේෂ විතර්කය අපි යටපත් කරගන්නට ඕන. හත්වෙනි කාරණය තමයි භාවනාය පහතබ්බා. ඒ කියන්නේ මෙතන කියන්නේ සෝවාන් මාර්ගයෙන් ඇරෙන්න ඉතිරි මාර්ග 3න් දුරු කළ යුතු ආශ්‍රවයන්. ඒ කියන්නේ එතන කියන්නේ මේ සෝවාන් ඇරෙන්න සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ග ඥාන උපදවාගෙන ඉඳී ඇතිවෙන බෝධිඅංග ධර්ම නැත්තම් ඒ බෝධිඅංග ධර්ම තමයි මෙන්න මෙතනදී අදහස් කරන්නේ. එතකොට අපිට මෙන්න සබ්බාසව සූත්‍රයෙන් අපිට පේනවා මේ ඉවසීම කියන එක අදාළ වෙන්නේ එක තැනකට පමණයි. අදිවාසනා පහතබ්බා. එතනදී අපි සීතයෙන්, උෂ්ණයෙන්, මැසි මදුරුවන්ගෙන් සිදුවන උපද්‍රවයන්, වැස්සෙන්, අවුවෙන් ආදීන් සිදුවන මේ ඇතිවන කෙලෙස් සමහරට ඒවට ගැටෙන්න පුළුවන්, ඒවට ඇලෙන්න පුළුවන්.
මේ හින්දා අපට ඇතිවන කෙලෙස් ඒවා ඉවසන්න ඕන. සීත ඉවසන්න ඕන, උෂ්ණය ඉවසන්න ඕන, මැසි මදුරු කරදර ඉවසන්න ඕන. අව්ව වැස්ස ආදීන් එන පීඩාවන් ඉවසන්න ඕන. ඉවසලා තමයි ඒ ආශ්‍රවයන් දුරු කරන්න වෙන්නේ. සමහර දේවල් තියෙනවා අපි හිතමු කාම විතරකයක් ආදිය සිතට ආවට පස්සේ මේක ඉවසකින්න කියලා ප්‍රතිපදාවක් ශාසනයේ නැහැ. සමහරලාට කාම විතරකේ ඉවසන්න ගියොත් එහෙම නැති කෙලෙස් මතුවෙලා තමන්ගේ සීලයත් paludu වෙලා තමන්ට බොහෝ අයහපත් ප්‍රතිඵල උදා කරලා දෙන්න පුළුවන්. ඒකින කාම විතරකයක් ආවම ඉවසන්න කියලා නැහැ. ඒකට කරන්න තියෙන පිළියම තමයි වෙනත් මෛත්‍රී කමඨහනක් නැත්තම් කුසල මනසිකාරයක් යෝනිසෝ මනසිකාරයක් ඇති කරගෙන හැකීක්මන්ට අර කාම විතරකේ ද්වේෂ විතරකේ මේක දුරු කරගන්න එක. ඒ වගේම සමහර වෙලාවට අපිට නොයෙකුත් වනමුර්ගයන්ගෙන් ප්‍රශ්න එනවා. ඒ වගේම තමන්ගේ සීලයට හානි වෙන විසුද්ධි මාර්ගයේ එහෙම සඳහන් කරලා තියෙනවා. තමන්ගේ සීලයට හානි වෙන අය ඇසුරු කිරීමෙන් වළකින්න. නැත්නම් පිණ්ඩපාතේවත් ගන්න යන්න එපා ඒ වගේ තැන්වලට. විශේෂයෙන්ම තමන්ගේ සීලයට හානි වෙන වෛශ්‍යාවන් ඉන්න තැන්වලට. ඒ වගේම වැන්දපු කාන්තාවන් ඉන්න තැන්වලට, තනි කාන්තාවන් ඉන්න තැන්වලට. ඒ වගේ තමන්ගේ ශීලයට හානියක් ඇති කරන්න පුළුවන්. තමන්ගේ ජීවිතයට හානියක් එන්න පුළුවන් රාජ්‍ය අමාත්‍යාදීන් ඇසුරු කරන්න එපා කියනවා. ඒ වගේම තමන්ට ජීවිතයට හානියක් ඇති කරන්න පුළුවන් විෂගෝර සර්පයන් ඉන්නවා. ඒ වගේම වන මුර්ගයන් ඉන්නවා, කොටි වලස්සු ආදී. මේ වගේ හානිදායක ප්‍රතිඵල ඇති කරලා දෙන කාරණාවන් ඉවස ඉන්න දෙයක් නැහැ. ඒවා අපිට පිණ්ඩපාතය යනවා කියලා මං ඒවා මගේ සීලයට හානියක් වෙනවා කියලා තමන් දන්නවනම් මං ඒක ඉවසනවා කියලා දැනම ඒ තැන්වලට යන එක නෙමෙයි කළ යුත්තේ. බුදුරන් වහන්සේගේ අනුශාසනාව අවවාදය ඒවා මඟ හරින්න. තමන්ගේ සීලයට හානියක් වෙනවා නම්, ජීවිතයට හානියක් වෙනවා නම්, අන්තරාවක් තියෙනවා නම් ඒ දේවල් ඉවසන්න යන්න එපා. ඒ දේවල් පුළුවන් තරමින් මඟ හරින්න. මඟ හැරීමයි ප්‍රතිපදාව. ඉතින් ඒ වගේ අපිට මේ ඉවසීම කියන එක නිර්වාණ ප්‍රතිපදාවට ගැළපෙන විදියට ඉවසීමත් අපි කොහොමද කරන්න ඕන කියලා විමසලා නුවණින් ඒ ඉවසීම කරන්න ඕන. නැත්තම් අපි ඉවසිය යුතු තැනේදී ඉවසන්නේ නැහැ. ඉවසන්න ඕන නැති තැන්වලදී ඉවසන්න ගිහිල්ලා බොහෝ කරදර වලට අපගේ සීලය paludu වීම වල ජීවිතාන්තරාවන් වලට පවා පත් වෙන්න පුළුවන්. ඒකින්ද මේ සබ්බාසව සූත්‍රයේ මේ පණිවිඩයත් එක්ක අපි බලන්න ඕන මෙන්න මේ කියන ඉවසීම කියන එක නිර්වාණ ප්‍රතිපදාවක යෙදෙන ශ්‍රාවකයෙක් විදියට තථාගතයන් වහන්සේගේ අවවාදය අනුගමනය කරන්නෙක් විදියට ඉවසීම අපි නිර්වාණයට සමීප වන්නෙක් විදියට නිර්වාණ ප්‍රතිපදාව සම්පූර්ණ වන්නෙක් විදියට මේ කියන කාන්ති පාරමිතාව පුරණ පාරමිතාව පිරෙන විදියට අපි කොහොමද මේ ඉවසීම පුරුදු පුහුණු කරන්න කියලා. ඉතින් ඔය ද්වේදා විතක්ක, විතක්ක සන්ඨාන සූත්‍ර ආදී සූත්‍රවලත් මේ කාම විතර්ක ආදිය දුරු කරන විදිය ගැන විස්තර තියෙනවා. ඉතින් මේ කියන ඉවසීම ඒ ප්‍රතිපදාවට ගැලපෙන විදියටත් පුරන්න අපි ඥානවන්ත වෙන්න ඕන, බුද්ධිමත් වෙන්න ඕන. සමහර වෙලාවට අපිට අහන්න ලැබෙන කාරණයක් තමයි බොහෝ දෙනා කියනවා ඉවසන්න ඕන තැන් මට අසාධාරණය දැක්කාම ඉවසන්නම බැහැ කියලා. ඒ කියන්නේ සමාජ අසාධාරණයක්, තමන්ට හෝ සමාජයට පොදුවේ වෙන අසාධාරණයක්, නැත්තම් අපරාධයක්, වරදක් දැක්කාම තමන්ට ඉවසන්න බැහැ කියන එක. නමුත් බුදුරන් වහන්සේ ගාථාවකින් දේශනා කරනවා සබ්බං පරවසං දුක්ඛ සබ්බං ඉස්සරියං සුඛං සාධාරණේ විහඤ්ඤන්ති යෝගාහි දුරතික්ඛමාති. මෙතන කියන්නේ සබ්බං පරවසං දුක්ඛ. ඒ කියන්නේ අන්‍යයන්ගේ පාලනයේ තියෙන තමන්ගේ වසඟේ නැති දේවල් තියෙනවා. සාමාන්‍ය අපි ගනිමු පොදුවේ පාවිච්චි කරන පොදු ප්‍රවාහන සේවයන් වෙන්න පුළුවන්, ආයතනක රාජකාරී වෙන්න පුළුවන්, නැත්නම් පොදු තැනක පොදු පිරිසක් ඇතුලේ දෙයක් අපිට පරිභෝග කරන්න වෙනවා නම් අපිට ඒවා අපේ පාලනයෙන් තොරයි. අපිට තනිව පාලනය කරන්න ලැබිච්ච දේවල් නෙමෙයි. ඒකින්ද ඒ තැන් ඔක්කොම දුකක්. මොකද අපිට ඕන විදියට ඒවා පාවිච්චි කරන්න බෑ. අපිට ඕන විදියට ඒවායි ප්‍රතිඵල ලබා දෙන්නේ නැහැ. සාධාරණයක් එතනින් අපට ඉෂ්ට වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකින්ද ඒ සියල්ලම දුකක් විදියට සබ්බං පරවසං දුක්ඛ කියලා බුදුරන් වහන්සේ දේශනා කරනවා. සබ්බං ඉස්සරියං සුඛං. මෙතන ඉස්සරියං කියන තමන් ඊශ්වර වෙන, තමන් ඉසුරුමත් භාවයේ තිබෙන, තමන්ට අයිතිය තියෙන මේ දේවල් තමන්ට සැපගෙන දෙනවා. දැන් අපි හිතමු තමන්ගේ කර්මයක් හින්දා විපාකයක් විදියට ලැබෙච්ච තමන්ගේ ධනය තියෙන්න පුළුවන්, තමන්ගේ රූපශ්‍රිය ලැබෙන්න පුළුවන්, තමන්ගේ ප්‍රඥාවක් තියෙන්න පුළුවන්. මේ කියන දේවල් තමන් තමයි ඊශ්වර, තමන් තමයි අයිතිකාරයා. ඒවා තමන්ට කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේක ලෞකික පැත්තෙන්. නමුත් මෙතන විශේෂයෙන්ම සඳහන් කරනවා ලෝකෝත්තර පැත්තෙන් තමන් යම් කිසි මාර්ගයක් උපදවා ගන්නවා නම් ඒක තමන්ට. යම් කිසි ඵලයක් උපදවා ගන්නවා ඒ තමන්ට. යම් ධානයක් උපදවා ගන්නවා නම් යම් කිසි ප්‍රතිපදාවක ඉඳලා කෙලෙස් තදංග විස්කම්බන වශයෙන් යටපත් කරනවා නම් ඒක තමන් ඊශ්වරයි. තමන්ට අයිති දෙයක්. ලෝකෝත්තර පැත්තේ තමන්ට අයිති දෙයක් මේවා තමන්ට සැපගෙන දෙනවා. ඒ කියන්නේ මෙතන ලෞකික ලෝකෝත්තර දෙකම අදහස් කරත්
සබ්බං ඉස්සරියන් සුඛං කියලා මේ ඊශ්වර බව මෙතන විශේෂයෙන්ම සඳහන් කරනවා. තමන්ට ලෝකෝත්තර පැත්තේ ඊශ්වර භාවයක් තියෙන දේවල් තමයි සැපගෙන දෙන්නේ. ඒ වගේම ලෞකික දේවල් තමන්ගේ සිටු සම්පත්, රජ සම්පත්, ධනය, දීපල, තමන්ගේ විපාකයක් ලෙස ලැබිච්ච රූප සම්පත්තිය, ඥානය, පටිභාන ශක්තිය මේවා තමයි අපිට සැපගෙන දෙන්නේ. සාධාරණේ විහඤ්ඤන්ති. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් සමාජ සාධාරණයක් මට මෙන්න මේ දේවල් ලැබෙන්න ඕන, මේවා තමයි මගේ ලැබීම, මේවා මට ඉෂ්ට වෙන්න ඕන සමාජයේ, මේ පුද්ගලයන් මට මේවා ලැබෙන්න ඕන කියලා සාධාරණයක් බලාපොරොත්තු වෙන කෙනා හැමදාම වෙහෙසටපත් වෙනවා. හැමදාම දුකටපත් වෙනවා, ගැටීමටපත් වෙනවා. ඒකින්ද එයාගේ සිතේ තියෙන සංසිඳීම නැති වෙනවා. මොකද එයා හැමතිස්සෙම සමාජ සාධාරණයක් බලාපොරොත්තු වෙනවා. සමාජයේ තියෙන සාධාරණ බලාපොරොත්තු වෙලා නොලැබෙන තැන එයා ගැටෙන්න යනවා. ඉතින් මෙන්න මේකින්ද තමයි සාධාරණේ විහඤ්ඤන්ති කියලා යෝගාහි දුරතික්කමා කියලා කියන්නේ ඒ කාම ආදී යෝගයන් අතික්‍රමණය කිරීමට නැත්තම් ඒවා දුරු කරලා යෝගයන් දුරු කරලා නිවන් දැකීමට මෙයා ක්‍රමයෙන් දුරස්තභාවයට පත් වෙනවා. දුරස් වෙනවා. නිවනට ලං වෙන කෙනෙක් නෙමෙයි, මෙයා නිවනින් ඈත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මේ සාධාරණේ හැම විටම බලාපොරොත්තු වෙන සාධාරණ නැත්නම් ගැටෙන්න යන එක. ඒකින්ද මේ ඉවසීමේ කෙලවරක් නැහැ. ඉවසීමේ කෙලවරක් මෙතනින් පස්සේ ඉවසන්න ඕනේ නැහැ කියලා එකක් නැහැ. සාධාරණේ බලාපොරොත්තු වෙන සමාජ සාධාරණයක් දකින්න නැත්නම්ක ගැටෙනවා කියන එකත් ඒ බුදුරන් වහන්සේගේ අවවාදයක් නෙමෙයි. ඒකින්ද අපි බලන්න ඕන සමාජ සාධාරණයන් අසාධාරණයක් දැක්ක තැන්වල ගැටෙන්න යන එක ශ්‍රාවකයෙකුට ගැළපෙන කාරණයක් නෙවෙයි. ඒ දේවල් වල උපේක්ෂාවෙන් ඒවා දරා ගන්න ඉවසීමේ හැකියාවක් Tamanට තියෙන්න ඕන. ඉතින් මෙන්න මේ කියන කාරණාව මම අටුවා කතා දෙකක් කෙටියෙන් සඳහන් කරන්නම්. අපගේ මේක සඳහන් වෙනවා අංගුත්තර නිකායේ තික නිපාතෙත්. එතන සඳහන් වෙන්නේ ගෞරවාලංඝනයේ සඳහා වස්වසපු භික්ෂුන් වහන්සේලා 39ක් ගැන. ඒ වගේම මේක සඳහන් වෙනවා සබ්බාසව සූත්‍රයේදී සඳහන් වෙනවා ඛණ්ඩසේල වෙහෙරෙහි කනිකාර පදාන කරෙහි වැඩ වසවු භික්ෂුන් වහන්සේලාගේ දිට. කොහොම වුණත් මේ භික්ෂුන් වහන්සේලා වස් කාලය ඇතුළත 39ක් වස් වසනවා ඒ ස්ථානයේහි. මෙතන අඩමසකට වසකින් දින 15කට වරක් මේ භික්ෂුන් වහන්සේලා ආර්ය වංශ දේශනාව සජ්ජායන කරනවා. නැත්නම් ආර්ය වංශ සූත්‍රය ආර්ය වංශ දේශනාවක් සිද්ධ කරනවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා 39ම එදාට ඒ අඩමසකට වරක් එකතු වෙලා මේ දේශනාව ශ්‍රවණය කරනවා. ඉතින් මෙතන පිණ්ඩපාතික තෙරුන් වහන්සේ කෙනෙකුත් මෙදා ඇවිල්ලා මේ වස්වාසපු 39 ඇතුලේ හිටපු භික්ෂුන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා මේ ආර්ය වංශ දේශනාව ශ්‍රවණය කරද්දී ඉඩකඩ නැති හින්දා පොඩ්ඩක් ඈතට වෙන්න තමයි හිටියේ. කියන්නේ කැලේට කිට්ටු වෙන්නේ. මේ වෙලාවේදී සර්පෙක් ඇවිල්ලා විෂගෝර සර්පෙක් ඇවිල්ලා මේ ස්වාමින් වහන්සේට දෂ්ට කරනවා. ඉතින් මේක දැකපු මේක අත්විඳපු මේ භික්ෂුන් වහන්සේ ස්වාමින් වහන්සේ මේ විෂගෝර සර්පෙක් කියලා දකිනවා, දැනගන්නවා. නමුත් අර සූත්‍ර දේශනාවට තිබුණු කැමැත්ත, රුචිය, ඡන්දය හින්දා, ධර්මගරුත්වයේ හින්දා මේ කෑ ගහන්න යන්නේ නැහැ, කලබල වෙන්නේ නැහැ. ඒ විෂගෝර සර්පයා තමන්ගේ පසුම්බියේ දාගන්නවා. මොකද අනිකුත් භික්ෂුන් වහන්සේලාටත් කරදරයක් වෙන්න පුළුවන්. තමන් කෑ ගැව්වොත් එහෙම, කලබලයක් කරොත් එහෙම අනිත් භික්ෂුන් වහන්සේලාටත් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න බාධාවක් වෙනවා. ඒ වගේ තමන්ටත් ධර්ම ශ්‍රවණය කරන්නට මේක නොහැකි වෙනවා කියලා ඉවසීමෙන් අර විෂ යටපත් කරගෙන ධර්මයේ ශ්‍රවණය කරනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරලා පසුදින අරුණ නැගීමත් මේ තමන්ගේ ශරීරගත විෂ, සර්ප විෂ පොළවට බැස්මත් මේ ස්වාමින් වහන්සේගේ රහත් භාවය ලැබීමත් කියන තුනම එකවර සිද්ධ වුණා කියලා මේ අට කතාව සඳහන් වෙනවා. ඉතින් මෙතන බලන්න මේ ඉවසීම කියන එක උන්වහන්සේ ඉවසුවේ විෂගොර සර්පයෙක් කියලා දෂ්ට කරාට පස්සේ ඒක තමන් ධර්මගරුත්වයෙන් හින්දා ඉවසුවා. මේකෙන් කියවෙන්නේ නැහැ විෂගොර සර්පයෝ ඉන්න තැන් වලට ගිහලා භාවනා කරලා තමන්ගේ ජීවිතාන්තරාවක් ඇති කරගන්න කියලා. ඒක නෙමෙයි කළ යුත්තේ. මෙතන උන්වහන්සේට අත්විඳින්න වෙච්ච අත්දැකීමක් හින්දා ධර්මගරුත්වයෙන් හින්දා උන්වහන්සේ ඉවසුවේ කාන්ති පාරමිතාව. උන්වහන්සේ ඉවසුවේ තමන්ගේ මේ නිවනට උපයෝගී කරන උපනිශ්‍රය වන නිවනට සමීප වෙන විදියට මේ ඉවසීම පුරුදු පුහුණු කරේ. ඒක හින්දා උන්වහන්සේට ප්‍රතිඵලයක් විදියට මාර්ග ඥානය උපදවාගෙන අරහත් භාවය ලබා ගන්න පුළුවන් වුණා. මේක අට කතාවේ සඳහන් වුණේ. ඒ වගේම අපිට තව කතාවක් මුණ ගැහෙනවා ඉවසීම සම්බන්ධයෙන්. මේක මජ්ක්‍ධිම නිකායේ අටුවාවේ සඳහන් වෙන්නේ සතිපට්ඨාන සූත්‍ර වර්ණනාවේ. සිතුල්පව්වේ වැඩවසපු එක් තෙරුන් වහන්සේ නමක්, භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේට ඇතිවෙච්ච උදරාබාධයක්, වාතයක් උදරේ සිරවීම නිසා ඒ වාතය හින්දා බොහොම ලොකු දරුණු උදරාබාධයක් හටගන්නවා. මේ උදරාබාධය හින්දා උන්වහන්සේ බොහොම වෙහෙසටපත් වෙනවා, බොහොම පීඩාවටපත් වෙලා තමන්ගේ සබ්‍රාහ්මචාරීන් වහන්සේලාට මේක පවසනවා. තමන්ට තියෙන වේදනාව, අපහසුතාවය.
ඒ වෙලාවේදී තමන්ගේ සබ්‍රාහ්මචාරීන් වහන්සේලා මේ භික්ෂුන් වහන්සේ වෙත ඇවිල්ලා ඒ භික්ෂුන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේට පුළුවන් ද ඔය තියෙන වේදනාව තියෙන තැන අරමුණු කරන්න? පුළුවන්. මගේ මේ වේදනාව මගේ හෘදේ වස්තුව ඇසුරු කරගෙන තමයි මට අරමුණු වෙන්නේ. වේදනාව අරමුණු වෙන්නේ. නමුත් ඒ වේදනාව ඉවසන්න හරි අමාරුයි. ඉතින් ඔබ වහන්සේට ඒ වස්තුව අරමුණු කරන්න පුළුවන් නම් වේදනාව අරමුණු කරන්න පුළුවන් නම් ඔබ වහන්සේ පුළුවන් විදිහට මේක ඉවසන්න. වේදනානුපස්සනාව වඩන්න. ඉතින් මේ කියන අවවාද පිළි අරගෙන මේ භික්ෂුන් වහන්සේ තමන්ගේ සබ්‍රාහ්මචාරීන් වහන්සේලාගේ අවවාදයේ හින්දා මේ භික්ෂුන් වහන්සේ අර උදරාබාධය නැත්තම් වාතයේ හින්දා ඇතිවෙච්ච මේ ලොකු පීඩාව බලවත් ආබාධය ඉවසනවා. ඉවසලා ඒ වේදනාව අනුස්මරණය කරමින් අනුපස්සනා කරමින් මේ කියන උන්වහන්සේගේ බඩ පැලිලා පපුව දක්වා ඒ සියලුම බඩවැල් තමන් ඒ වැතිරිලා හිටපු ඇඳ පුරාම විසිරෙනවා. ඉතින් නමුත් මේ ඉවසීම හින්දා මේ වේදනානුපස්සනාව හින්දා උන්වහන්සේගේ මරණයත් ඒ වගේම රහත් භාවයට පැමිණීමත් එක විට සිදුවෙමින් සමසීසී රහතන් වහන්සේ කෙනෙක් විදියට උන්වහන්සේ පිරිනිවන් පානවා. ඉතින් මේකෙන ඉවසීම උන්වහන්සේ දැන් අපට අසනීපයක් හැදුනට පස්සේ හැම වෙලාවෙම තමන්ගේ ජීවිතයට හානි කර දෙයක් තියෙනකොටත් ඉවසීම කියන එක විදියට හැමතැනම අප විමසන්න යන්න ඕනේ නැහැ. උන්වහන්සේ පශ්චිම භවික රහත් භාවයට සුදුසු පාරමිතාවන් පුරලා අවසන් වෙච්ච රහත් භාවයේ රාහත් මාර්ග ඥානය උපදවන්න තරම් ප්‍රඥාව දියුණු කරගත්ත භික්ෂුන් වහන්සේ නමක් අන්තිම භවය ලබාගෙන තිබුණේ. ඉතින් උන්වහන්සේගේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩිච්ච හින්දා උන්වහන්සේට ඒ ඉවසීම හින්දා වේදනානුපස්සනාව හින්දාම උන්වහන්සේට රහත් බව ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒකෙ හින්දා උන්වහන්සේ ඒ ඉවසීම සිද්ධ කළේ තමන්ගේ නිවනටම යොමු කරලා නිවනටම උපනිශ්‍රය වෙන විදියට නිවනට සමීප වෙන විදියට ඒ කියන්නේ කෙලෙස් යටපත් වෙන විදියට කෙලෙස් දුරු වෙන විදියට ඒකින්ද අපේ අසනීප හැම එකකටම මේ විදියට ඉවසන්න යනවා කියන එක අපිට කරන්න පුළුවන් තැනුත් තියෙනවා. නමුත් ජීවිතය ආරක්ෂා කරගෙන තව සිල් ගුණ දහම් පුරන්න පුළුවන් කාලයක් අපිට ඇති කරගන්නත් පුළුවන් මේ අවශ්‍ය කාලයේදී අවශ්‍ය බෙහෙත් ආදී ප්‍රතිකාර ආදී කරගත්තට පස්සේ. ඒකින්ද මේ කතාපුවත් දෙකෙන්ම ලැබෙන අවවාදය තමයි මේ කියන ඉවසීම ඒ නිවනට උපනිශ්‍රය වෙන විදිහට නිවන් ප්‍රතිපදාවට සමීප වෙන විදිහට නිවනට සමීප වෙන විදිහට පුරන්නත් අපි පුළුවන් හැක වෙලාවම අපි උත්සාහ කරන්න ඕන. ඒ වගේම අපි සඳහන් කරන්න ඕන අනිත් කාරණයක් තමයි මේ කියන භාග්‍යවතුන් වහන්සේ ඉවසීම කියන එක ප්‍රගුණ කිරීම ගැන ඉවසීම ගැන කියපු අවවාදයන් බොහෝ කොට තියෙනවා මේ සූත්‍ර දේශනාවන් වල. ඒ වගේම අට කතාවල මේ ඉවසීම කියන එක පුරුදු පුහුණු කරපු ගිහි අය පැවිදි ස්වාමින් වහන්සේලාගේ කතා පුවතුත් බොහෝමයක් තිබෙනවා. ඉතින් මේ කියන බුදුරන් වහන්සේගේ ඉවසීම ගැන දීපු බොහෝ වටිනා අවවාදයක් තමයි කකචූපම අවවාදය. නැත්තම් කියතක් උපමා කරගෙන දීපු අවවාදය. බුදුරන් වහන්සේ මේ කකචූපම සූත්‍රයේදී සඳහන් කරනවා උබතෝ දණ්ඩ කියන චේපි භික්ඛවේ කකචේන චෝරා ඕචරකා අංගමංගානි ඕකන්තෙය්‍යුම් තත්‍රාපියෝ මනෝ පදෝසෙය්‍ය නමේ සෝ තේන සාසන කරෝ. ඒ කියන්නේ උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි තමන්ගේ සතුරන් නැත්තම් සොරුන් තමන්ව අල්ලගෙන තමන්ව බැඳලා දෙපැත්තේ දඩු තියෙන ලොකු කියතකින් තමන්ගේ අත පය අනෙකුත් ශරීර කොටස් ආදී මේ අංගපසඟ වෙන් වෙන්නම මේ කියතෙන් කපන කොටත් යම් කිසි කෙනෙක් ඒ හේතුවෙන් ඒ සොරුන් කෙරෙහි තමන්ගේ සතුරන් කෙරෙහි යම් කිසි වෛරයක් තරහවක් කෝපයක් ඇති කරගන්නවා නම් තමන්ගේ මනස දූෂණය කරගන්නවා නම් මේ කියන තමන්ගේ අංගපසඟාදිය කපන හින්දා කියතකින් ඒ කෙනා මේ මගේ අනුශාසනය සිදු කරන කෙනෙක් නෙමෙයි. නැත්නම් ශාස්ත්‍රීය අවවාදයේ පිළිපදින කෙනෙක් නෙමෙයි. ඒකින්ද අපි කල්පනා කරගන්න ඕන මේ කියන භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනය තමයි ඉවසීම කියන එක. අර වගේ ලොකු කරදරයක් ඇතුළතවත් ඒ කියන්නේ තමන්ගේ අංගපසඟ කියතකින් කපනවා කියන්නේ බොහොම සරල කාර්යයක් නෙමෙයි. කෙනෙකුට කෝපයක් ඇති කරගන්නවා නම් තරහක් ඇති කරගන්නවා නම් සුදුසු පරිසරයක් සාධාරණයි කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. නමුත් නිවන් ප්‍රතිපදාවේ යෙදෙන තමන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට එහෙම තැනකදීවත් කෝපයක් ඇති කර ගැනීම වෛරයක් ඇති කර ගැනීම සුදුසු වෙන්නේ නැහැ කියන එකයි ශාස්ත්‍රූන් වහන්සේගේ අවවාදය අනුශාසනාව. ඉතින් අපි සිතට තබා ගන්න ඕන අපේ මේ කියන ඉවසීම කියන එක පුරුදු පුහුණු කරන්න ඕන. ඒ දුර්ලභ ශාස්ත්‍රූ අවවාදයේ අනුශාසනය පුරුදු පුහුණු කරන්නෙක් බවට පත් වෙන්න ඕන.
නැත්තම් අපි ශාස්ත්‍රඥ වහන්සේගේ අවවාදය පිළි නොපදින්නෙක් බවට බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒකින්ද අපි හැම විටම කල්පනා කරගන්න ඕන මේ දුර්ලභ සම්බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ ඒ ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් ලැබිච්ච වෙලාවේ උන්වහන්සේගේ ඒ අවවාදයන් අනුශාසනාවන් පිළිපදින්නේ. ඒ වගේම මෙන්න මේ කියන මනුෂ්‍යපතයන් ඉක්මවා යන බෝසත් ගුණාංගයක් වන මේ ඉවසීම පුළුවන් තරම් පුරුදු පුහුණු කරන්න ඕන. මොකද රහත් බෝධියකින්වත් අඩුම තරමේ රහත් බෝධියකින්වත් අපි නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා නම් ඉවසීම පුරුදු පුහුණු කරන්නේ නැතුව ඒ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවෙන්න ලැබෙන්නේ නැහැ. මොකද අඩුම ගානේ දස පාරමිතාවන්ගෙන් එකක් වන මේ කාන්ති පාරමිතාව වැඩෙන්නේ නැති හින්දා. ඒකින්ද අපේ සිහි තබා ගන්න ඕන හැම වෙලාවෙම අපට පුළුවන් හැම විටම ඉවසීම කියන එක අපේ ජීවිතවලට එකතු කරගන්නට. ඒ වගේම අපි බලන්න ඕන අපිට සමහර ලාවට මේ ජීවිතයේදී බොහෝ කම් කටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවලට අපිට වේල දෙක දින දෙක තුන අපිට බඩගින්න සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. ඉතින් මේ වෙලාවේ අපි සිහිපත් කරන්න ඕන අපි പ്രേත ආත්ම භාව ලබලා බොහෝ බඩගින්නේ කල්ගත කරපු කල්ප ගණන් අවුරුදු 2-3 නෙමෙයි කල්ප ගණන් අපි බඩගින්න ඉඳලා තියෙන പ്രേත ආත්ම භාව ලබලා. ඉතින් එහෙම දුක් විඳපු අපිට ඒ වගේම නිවන් නොදැක්කොත් ඉදිරියේදීත් එහෙම තත්ත්වයක් නැති වෙන්න පුළුවන් බව හොඳටම තියෙනවා. ඉතින් එච්චර දුක් විඳපු අපිට මේ වේලක් දෙකක් අතහැරුණා කියලා බඩගින්නින් වුණා කියලා ගැටෙනවා නම් අර විදියට අපි ප්‍රත්‍යවේක්ෂා කරලා ඒ ගැටීම අයින් කරගන්න ඕන හිතෙන්. සමහර ලාවට අපිට අවුවෙන් වැස්සෙන් මැසි මදුරුවන්ගෙන් අපට නොයෙක් සර්පයන්ගෙන් ආදී දෂ්ට කිරීම වලින් නොයෙකුත් බාධා පීඩා ආදී එනවා. ඉතින් ඒ වෙලාවට අපි කල්පනා කරගන්න ඕන. අපිට තිරිසන් සත්තු වෙලා අපිට වැස්සෙන් අවුවෙන් මැසි මදුරුවන්ගෙන් ලැබිච්ච පීඩා අනන්තයි අප්‍රමාණයි. අපි ගොඩාක් තිරිසන් සත්තු වෙලා ඒ වගේ පීඩා විඳලා ඇති කල්ප ගණන්. ඉතින් මේ මදුරුවෙක් වෙලා මේ මදුරුවන්ගෙන් මැස්සන්ගෙන් අපට ලැබෙන පීඩා අවුවෙන් වැස්සෙන් සුළඟෙන් ආදියෙන් අපට ලැබෙන පීඩා අර තිරිසන් සතෙක් වෙලා අපි විඳපු පීඩාවන් වල සාපේක්ෂව බොහොම නොසලකා හරින්න පුළුවන් තරම් පොඩි දෙයක්. එහෙම හිතලා ඒ වෙලාවලට අපේ යම් කිසි හිතට ගැටීමක් පීඩාවක් එනවා නම් ඒ දේ අපි මග හරවා ගන්න ඕන. සමහර ලාවට අපිට ශරීරයට නොයෙකුත් වද වේදනා ලැබෙනවා. තුවාල සිද්ධ වෙනවා. නොයෙකුත් හපා කෑම් සුනකින්ගෙන් වෙන්න පුළුවන්. නොයෙකුත් සපා කෑම් වෙනවා. නොයෙකුත් දේවල් අනතුරු වලටපත් වෙලා තුවාල වීම සිද්ධ වෙනවා. මේ දේවල් වලදී අපිට ගැටීමක් හිතට ඇති වෙනවා. වෛරයක් හිතට ඇති වෙනවා. ඉතින් නමුත් අපි සමහර භවයන් වලදී තිරිසන් සත්තු වෙලා කොටි වලස් සිංහයන් ආදී වනමුර්ගයන්ගේ කටට ජීවිතය ඇති වෙලාවෙම ඒ කියන්නේ පණ පිටින්ම ඒ කටවල් වලට වැටිලා පණ පිටින් අපිව කාලා තමන්ගේ අංගපසංග කෑලි ඉරලා තමන්ව මරණයටපත් කරපු අවස්ථා අනන්තයි අප්‍රමාණ. ඉතින් මේ පොඩි තුවාලයක් පොඩි පීඩාවක් ගැන අපි ගැටෙන්න ඕන මොකටද? එහෙම හිතලා ප්‍රත්‍යවේක්ෂා කරලා අපිට ඒ ගින ගැටීම ඒ වගේ තුවාලයක් සිද්ධ වෙච්ච වෙලාවක යම් කිසි කෙනෙකුට අපිට හිරිහැරයක් සිද්ධ වෙච්ච වෙලාවක ඒ හිතරෙන ගැටීම අර විදිහට ප්‍රත්‍යවේක්ෂා කරලා අනන්ත සංසාරයක අපි විඳපු දුක බොහෝම වැඩි මේක බොහොම පොඩි දෙයක් කියලා සාපේක්ෂව හිතලා අපේ හිතට ඇතිවන ගැටීම ඒ අකුසලය මග හරවා ගන්න ඕන. ඉතින් කල්පනා කරගන්න ඕන මේ විදිහට ශාස්ත්‍රඥ වහන්සේගේ අවවාදය අනුශාසනය කරන ඒ වගේම බෝසත් ගතිගුණයක් තමන්ගේ ජීවිතයේ ඇති කරගන්න පුරුදු පුහුණු කරන ඒ වගේම තමන්ගේ මේ ඉවසීම කියන පාරමිතාව පුරන කෙනෙක් බවට දුර්ලභ චරිතයක් බවට පත් වෙන්න. එහෙම නැතිනම් අපිට කවදාවත් මේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවෙන්නට මේ සසර දුක කෙලවර කරගන්නට ලැබෙන්නේ නැහැ. ඒකින්ද ඒ සසර දුක කෙලවර කිරීම පිණිස හේතු වන්නා වූ උපනිශ්‍රය වන්නා වූ පාරමිතාවක් වන්නා වූ ඉවසීම අපි හැකිපමණ අපේ ජීවිතවලට එකතු කරගන්නමු පුරුදු පුහුණු කරමු. ඒ අවවාදයත් එක්ක ධර්මානුශාසනාව මම මෙතකින් කෙලවර කරනවා. මේ ධර්මානුශාසනාවෙන් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ධර්මයේ දේශනා කිරීමෙන් අද දිනේදී යෙදෙන්නට යෙදුනා වූ සියලුම කුසල ධර්මයන් සීලාදී භාවනාදී කුසල ධර්මයන්ගෙන් රැස් වුණා වූ සියලුම කුසල ධර්මයන් අප සියල්ලටම නිර්වාණය පිණිසම හේතු වාසනා වේවා. අපගේ ජීවිතවල ඇති වෙලා තිබෙන කරදර බාධක දුක්ඛම් කටළු ආදිය දුරු වීම පිණිස හේතු වේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ දීර්ඝායුෂ භාවයේ පිණිසම හේතු වේවා.
මෙලොව යහපතත් පරලොව සුගතිය පිණිසත් හේතු වේවා. අවසානයේදී උතුම් චතුරාර්ය සත්‍ය ආදී ගැඹුරු ධර්මයන් අවබෝධ කරගෙන උතුම් වූ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවීම පිණිසම මේ කුසලයන් හේතු උපනිශ්‍රේ වේවා කියලා සාදු කියලා තමන්ගේ විශේෂෙහි අනුමෝදන් වෙන්න. ඒ වගේම මේ පින්වතුන් සියලු දෙනාගේම නමින් මිය පරලොව යන්නට යෙදුනා වූ සියලුම ඥාතීන් හිතමිත්‍රාදීන් පින් බලාපොරොත්තුවෙන් සිටිනවා නම් යම් කිසි පිනක අඩුපාඩුවක් හින්දා යම් කිසි අහේතුක දුගති තැනක ඉපදිලා ඉන්නවා නම් ඒ තැන් වලින් අත මිදෙන්නටත් ඔවුන් බලාපොරොත්තු වෙන්නා වූ සුගති සම්පත් ලබා ගන්නටත් යම් කිසි සුගතියක ඉපදිලා පින් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඔවුන්ගේ සුගති සම්පත් එයින් වඩා වර්ධනය කර ගන්නටත් ඔවුනුත් බලාපොරොත්තු වෙන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නටත් මේ කුසලයන් අනුමෝදන් වේවා කියලා සාදු කියලා ඔවුන් විශේෂ අනුමෝදන් කරන්න. ඒ වගේ මේ පින්වතුන්ගේ නමින් සිටින්නා වූ ආරක්ෂාව සලසන්නා වූ යම් අධිග්‍රහිත දේව කොට්ටාශ ඇතනම් ඒ සියල්ලටමත් මේ ලංකාද්වීපය මේ සම්බුද්ධ ශාසනය මේ සේනාසනයන් ආරක්ෂා කරන්නා වූ දෙවියන් බ්‍රහ්මයන් පින් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඒ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වීමෙන් සතුටු වීමෙන් ඒ දිව්‍ය බ්‍රහ්ම කොට්ටාශවල සුගති සම්පත් වඩා වර්ධනය කර මේ පින්වතුනුත් ආරක්ෂා කර මේ සේනාසනයන් සම්බුද්ධ ශාසනය ලංකාද්වීපය ආරක්ෂා කොට ඔවුන් බලාපොරොත්තු වෙන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමටත් මේ සියලු කුසල ධර්මයන් අනුමෝදන් වේවා කියලා දෙවියන් විශේෂෙහි මේ පින් අනුමෝදන් කරන්න. එහෙනම් ගාථා කියමින් අපි මාත් සමගම මේ සියලුම දෙනා පින් අනුමෝදන් කරගනිමු. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එත්තාවතාචම්හෙහි සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්හෙහි සම්පතම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්හෙහි සම්පතම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේම මේ කුසල ධර්මයන් අනුමෝදන් වීමෙන් අපට සසර ගමන් කරන නිවන් දකිනතුරු සසරේ ගමන් කරන්න වෙන සියලුම භවයන්හිදී අසත්පුරුෂ පාප මිත්‍රයන්ගෙන් වෙන් වෙලා බුද්ධාදී මහෝත්තමයන් සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලබා ගන්නටත් ආශ්‍රවයන් ඡය කිරීමෙන් උතුම් වූ නිර්වාණ ශාන්තිය සලසා ගන්නටත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. ඒ වගේම අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා බුදුරජාණන් වහන්සේලාට ඒ කියන්නේ බුද්ධ රත්නයට ධර්ම රත්නයට සංඝ රත්නයට අපගේ සිතින් කයින් වචනෙන් සිදුනා වූ යම් වූ අවඩක් අසාධාරණයක් අයහපතක් ඇතනම් මේ සියල්ලම අපි තුන්දොර කමා කරවා ගනිමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ සංඝ පුඤ්ඤක්ඛෙත්ත අනුත්තර. එනම් සියලු දෙනාම වන්දනා කරගන්න සංඝ රත්නය වෙනුවෙන් ආශිර්වාදයන් ලබා ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සියලුම දෙනාට තෙරුවන් සරණයි.